Let's talk life with AIA අලුත් එපිසෝඩ් එකකට අපි ඔබ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අලුත් අවුරුද්දක් කියලා කියන්නේ අපගේ ජීවිතවලට නව මුහුණුවරක් සහ නව ජවයක් ලබා දෙන්න පුළුවන් කදිම අවස්ථාවක්. අපගේ ජීවිත සාර්ථක කරගන්නත්, සතුටුදායී කරගන්නත්, වඩාත් ඵලදායී කරගන්නත් අපිට අත්‍යවශ්‍ය වෙන එක සාධකයක් තමයි මේ කාලය කළමනාකරණය කිරීම. අපි කවුරුත් අහලා තියෙනවා කාලය නිකන් රත්තරන් වගේ කියලා. ඇත්තටම කියන්න කාලය මිල කර නොහැකි වස්තුවක්. ඉතින් අපගේ ජීවිත සාර්ථක කරගන්නත් වඩාත් ඵලදායී කරගන්නත් අපි මේ කාලය කළමනාකරණය කිරීමේ කුසලතාවය ඉතාමත් හොඳින් හසුරවන්න ඉගෙන ගන්න ඕනේ. ඉතින් සුවපත් සැපවත් දිගුකල් ජීවිතයක් ගත කරන්න මේ කාලය කළමනාකරණය කිරීමේ කුසලතාවය වර්ධනය කරගන්න කතා කරන්න අපිත් එක්ක අද සම්බන්ධ වෙලා ඉන්නවා ලංකාවේ ප්‍රමුඛතම පෙළේ ආයතනික සහ ව්‍යාපාරික කළමනාකරණ උපදේශකවරයෙක් වන නදී වික්‍රමසිංහ මහත්මිය. ඉතින් තව කල් වෙලා ගන්න නැතුව අපි අයව සාදරයෙන් Let's Talk Life with AIA වැඩසටහනට පිළිගන්නවා. ආයුබෝවන් නදී. ආයුබෝවන් යසස්. ඉතින් නදී අපි හැමෝම දන්නවා අපේ ජීවිතයට මේ ප්‍රොඩක්ටිවිටි ඵලදායීත්වය කියන දේ කොච්චර වැදගත්ද කියලා. අපි ගොඩක් දෙනෙක් මේක ගැන කතා කරාට අපේ ජීවිතයේ මේ ප්‍රායෝගිකව අපේ ජීවිතයට මේක එකතු කරගන්න ප්‍රමාණය ඉතාමත් අඩුයි. ඉතින් ඔබ විශේෂඥයෙක් වශයෙන් අපේ මේ සම්බන්ධ වෙලා ඉන්න කට්ටියට මොකද්ද ඔබට දෙන්න පුළුවන් උපදෙස අපේ ජීවිතයට මේ ටයිම් මැනේජ්මන්ට් එක ප්‍රායෝගිකව එකතු කරගන්නේ කොහොමද කියලා. අපිට පොඩ්ඩක් ඒ ගැන කිව්වොත් ඵලදායීතාවය ගැන කතා කරද්දී අසස් මේ ඵලදායීතාවය කියන මිනුම් දණ්ඩ බහුල වශයෙන් භාවිතා වෙන්නේ සමාගම්වල. ඒතර සමාගමක ඒ කියන්නේ ආයතනයක ඵලදායීතාවය මැන බලන්න යොදා ගන්න මිනුම් දණ්ඩක් තමයි මේ ප්‍රොඩක්ටිවිටි. එහෙම නැත්නම් ඵලදායීතාවය. ඉතින් හොඳම දේ තමයි මේක අපේ ජීවිත තුළිනුත් අපිට අත්හදා බලන්න පුළුවන්. දැන් ඔයා කිව්වා වගේ අපේ ජීවිත ඇත්තටම ඵලදායීද කියලා තෝර බේර ගන්න, මැන බලා ගන්න මේක යොදා ගන්න පුළුවන්. ඵලදායීතාවය ගැන කතා කරද්දී කාරණා දෙකක් ගැන කතා කරන්න ඕනේ. එකක් තමයි effectiveness. ඒ කියන්නේ doing the right things. කියන්නේ නිවැරදි දේ කිරීම. දැන් චුට්ටක් හිතලා බලන්න අපි අතරින් කීයෙන් කී දෙනෙක් කල යුතු දේ හරියට දැනගෙන කරනවද? එතකොට ඒක තමයි ෆස්ට්ම පොයින්ට් එක. කියන්නේ තමාගේ ජීවිතයේ මම මේ දැන් කරන දේවල් වලින් මම කල යුතු දේවල්ද කරන්නේ. ඊළඟ එක තමයි efficiency. ඒ කියන්නේ doing things right. කල යුතු දේ නිවැරදි ලෙස කිරීම. ඒ කියන්නේ එක දෙයක් කරන්න පුළුවන් විවිධ ආකාර තියෙන පුළුවන්. නමුත් සමහර ආකාර තියෙනවා ඒ විදිහට කරන්න යන කාලය අඩුයි. එනර්ජි එක අඩුයි. කොස්ට් එක අඩුයි. එතකොට ඒ විදිහට බොහොම සාර්ථක ලෙස කරන්න පුළුවන් ආකාරයක් හොයාගත්තාම කල යුතු දේ නිවැරදි ආකාරයට කරන්න පුළුවන් වුණාම කෙනෙකුගේ ජීවිතේ ඵලදායී කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් අපි මේ වැඩසටහන පටන් ගනිද්දිම අපේ ප්‍රේක්ෂකයන්ගෙන් අපි ඉල්ලා හිටිමු ඔවුන්ගේ ජීවිත තුල තමා කරන්නේ හරි දේද නිවැරදි දේද කියලා මුලින්ම බලන්න. ඊට පස්සේ ඒ කරන දේ නිවැරදි විදිහටද තමන් කරන්නේ. මොකද වැරදි විදිහට කරද්දී ඉක්මනට මහන්සි වෙනවා. ඊට පස්සේ වැඩේ අතහැරලා දානවා. ඒ හේතුව නිසා තමයි කෙනෙක් ජීවිතය තුළ කළ යුතු දේ නිවැරදි ලෙස කරන්න උත්සාහ කරන්න ඕනේ. ඔව් අපි දැන් කතා කරා ප්‍රොඩක්ටිව් ලයිෆ් එකක්. ඵලදායී ජීවිතයක් කියන්නේ මොකක්ද කියලා. ඒකේ අර්ථකථනයක් ලැබුණා අපිට. හැබැයි අපි කවුරුත් දන්නවා මේ ඵලදායීත්වයත් එක්ක ටයිම් මැනේජ්මන්ට් කියන මේ වචනේ අතිනත යන දෙයක්. අපි කවුරුත් ඒක අහලා තියෙනවා. අපිට පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් නම් ප්‍රේක්ෂකයින්ට අපිට කියන්න පුළුවන් නම් මේ ටයිම් මැනේජ්මන්ට් කියන්නේ මොකක්ද? කාලය කළමනාකරණය කිරීම කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් හැමෝටම අවබෝධයක් ලබා දෙන්න අපිට පුළුවන්. ඒක හොඳ ආරම්භයක් වෙයි අසස් අපේ අද වැඩසටහනට. කාලය කළමනාකරණය කරන්න පෙර කාලයේ තියෙන වටිනාකම දැනගන්න ඕනේ. ඇත්තටම කාලය කියන්නේ අසීමිත දෙයක් නං. දැන් අපි හිතමු දැන් මේ තියෙන වාතය වගේ. ඒක කළමනාකරණය කරන්න ලොකුවට උත්සාහ කරන්නේ නැහැ. අපි හැම දෙයක්ම උත්සාහ කරන්නේ කළමනාකරණය කරන්න සීමිත දෙයක්. ඒත් කාලය සීමිත වෙන්නේ ඇයි? අපිට දවසකට හම්බ වෙන්නේ පැය 24යි. ඉතින් ඒක කාලය නිකන් අපේ බැංකු ගිණුම වගේ. දැන් අපිට මාසෙකට සැරයක් අපි හිතමු අපි ආයතනයක සේවය කරන කෙනෙක් නම් බැංකු ගිණුමට අපිට මුදල් ලැබෙනවා. අපේ සැලරි එක හම්බ වෙනවා.
ඒතර ඔය මුළු සැලරි එකම අපි වියදම් කරාට පස්සේ ශේෂය බිඳුවයි නම් අපිට ආයෙත් වියදම් කරන්න දෙයක් ඉතුරුද? නැහැ. ඉතින් ඒ වගේ තමයි උදේට අපි නැගිට්ටහම අපිට තප්පර 86400ක් අපේ බැංකු ගිණුමට හම්බ වෙනවා. ඉතින් අපි තීරණය කරනවා මේ තප්පර 86400 අපි කොයි විදිහටද වියදම් කරන්න කියලා. ඉතින් කාලය ගැන බලන පර්ස්පෙක්ටිව් එක වෙනස් කිරීමෙන් කෙනෙක්ගේ පුරුදු වෙනස් කරගන්නට පුළුවන්. දැන් කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන් ඊටමත් හොඳින් මේ කාලය පැය 24 පාවිච්චි කරනවා. දැන් පැය 24නුත් අපි පැය 8ක් නිින්දට යවලා ඊළඟට ওই කන බොන දේවල් ඒ වගේම travel කරන්න කාලය අයින් කරාම පැය 12ක් 14ක් වගේ තමයි කෙනෙක්ට වැඩ කරන්න හම්බ වෙන්නේ. ඒ කියන්නේ බොහොම හොඳින් ඉඳගෙන මොන හරි වැඩක යෙදෙන්න, ඵලදායී වැඩක යෙදෙන්න හම්බ වෙන්නේ ඒ කාලය විතරයි. දවස දිගට තියනවා කියලා හිතුවට අපිට ඇත්තටම අපේ වැඩ ටික කරගන්න හම්බ වෙන්නේ ඉතා සීමිත කාලයක්. සීමිත කාලයක්. ඉතින් පිරිසක් ඉන්නවා ඒක බොහොම තමාගේ ජීවිතේට වැදගත්ම දේ කරන්න ඒ කාලේ මුලින් යොදා ගන්නවා. එතකොට අනවශ්‍ය සහ වැදගත් කමෙන් අඩු දේවල් කරන්න ඉතුරු වෙන කාලය තමයි පාවිච්චි කරන්නේ. එතකොට තවත් කොට්ටාසයක් ඉන්නවා අනවශ්‍ය දේවල් මුලින්ම කරනවා. ඊට පස්සේ කාල වේලාව ඉවර වුණාට පස්සේ වැදගත් දෙයක් කරන්න යනවා. බට් එනර්ජි මුකුත් නැහැ. එයාගේ ඔක්කොම ශක්තිය වැය වෙලා එයා හොඳටම මහන්සියටපත් වෙලා. ඉතින් මේ දෙන්න නිින්දට යනකොට ඔයා හිතන්නේ බොහොම තෘප්තිමත්ව නිදා ගන්න කෙනා කවුද? හොඳට කාලය කළමනාකරණය කරපු පුද්ගලයා තමයි. හරියට හරි. ඉතින් අන්න එයාම තමයි ඊළඟ දවසෙත් නැගිටලා බොහොම හොඳින් දවස ආපහු ප්ලෑන් කරලා හොඳ විදිහට ජීවිතය ගොඩනගන්නේ. දැන් හැමදාම කාලය ඔහේ යන්න අරින කෙනා නිදාගද්දිත් එයාට තියෙනනේ පසුතැවීම. ඉතින් ඒ පසුතැවීමත් එක්ක ඊළඟ දවසේ නැගිටිනකොට එයාට ලොකු ප්‍රබෝධයක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ආයි ඒ දවසත් අර කලින් දවස වගේම රිපීට් වෙනවා. ඉතින් දියුණුවක් හැටියට බැලුවොත් මේ දෙගොල්ලන්ගෙන් අපිට පැහැදිලි කවුද අවසානයේ දියුණු වෙන්නේ කියලා. ඉතින් කාලය ගැන කතා කරද්දී කාලය ඇතුන් ලවාවත් අත්දන්න බෑ කියනවා වගේ අපි දැනගන්න ඕනේ අපිට ලැබිලා තියෙන මේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. එතකොට මුදල් වලට සමාන කරලා උදාහරණයකට මුදල් වලට සමාන කරොත් මොකද කාලය මුදල් වලට ගන්න බෑ. එහෙමනම් අපි කාටත් ඒ මිල කළ නොහැකි වස්තුවක්. මිල කළ නොහැකි වස්තුවක්. දැන් අපි හිතමු දැන් යසස්ට හම්බ වෙනවා කියලා මිලියන 10ක මුදලක් කවුරු හරි ලබා දෙනවා කැමති දෙයක් කරන්න කියලා. ඉතින් මේක දැන් මේ ඔයා ගෙදර මේසේ උඩ තියලා ඔයා සාමාන්‍යයෙන් කරනවද කියනවද වගේ යාළුවන්ට ඔක්කොම ඇවිල්ලා ඔය ටික ඔක්කොම අරන් යන්න ඒ විදිහට ඒ නාස්තියක් දෙසට යනවද නැත්නම් මොන වගේ දෙයක්ද යසස් කරන්නේ මුදල් කොහොමරි බලන්න ඒක පුළුවන් තරමක් අපි ඉතුරු කරගෙන ඉදිරියට අපි ආයෝජනය කරගෙන අවශ්‍ය වෙලාවකට ඒක ගන්න පුළුවන් වෙන කාලයක් එන තත්වයකට හදාගන්නනේ අපි බලන්නේ අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මුදල් යොදලා ආපහු තවත් මුදල් ගොඩනගන්න ආයෝජනය කරන්න අවස්ථා බලනවා. සමහර කට්ටියට පුළුවන් ඉතින් මේ මිලියන 10 තිබුණයි කියලා එකපාරම ඒක වියදම් කරලා දාන්න. අපි කවුරුත් දන්නවා අපිට පොඩි කාලේ ඉඳන්ම අපිට කියලා දීලා තියෙන අර පිරිමැස්මක් දේවල් පාවිච්චි කරන්න කියලා. ඉතින් අපි බලන්න ඕනේ පුළුවන් තරමක් ඒක අපේ ප්‍රයෝජනයට දීර්ඝකාලීනව ලබා ගන්න. මොකද ඒකේ වටිනාකම ඔය හඳුනනවා. එතකොට දැන් බලන්න උදේට නැගිට්ටහම තප්පර වලින් 86400කුත් ඔන්න ඔය ටේබල් එක උඩ තියෙනවා. එතකොට දැන් ඔන්න යාළුවෙක් ඇවිල්ලා කියනවා අපි යන් අර ගමනක් යන්න. දැන් මේක ප්ලෑන් කරපු එකක් නෙමෙයි. නමුත් කල යුතු වැදගත් වැඩක් තියෙනවා. දැන් අර වගේ ප්ලෑන් කරපු නැති වැදගත් නොවන දෙයකට මේ කාලේ වැය වුණාට පස්සේ ඒ වෙන්නේ අර කලින් වෙච්ච දෙයම තමයි. අර මිලියන 10ක් මේසේ උඩ තියලා ඕන කෙනෙක්ට ඇවිල්ලා ඕන තරම් අරන් යන්න කිව්වා වගේ වැඩක්. නමුත් අපි ඒ විදිහට හිතනවද කාලය ගැන? නැහැ. ගොඩ වෙලාවට නැහැ. නමුත් අපි ඒ විදිහට හිතුවොත් ඇත්තට මේ මිලියන 10ට වඩා මේ කාලය වැදගත් කියලා කෙනෙක් කාලය කාදමන එක නවත්ත ගන්න යාට පුළුවන්කම ලැබෙනවා. අපිට දැන් සමහර ක්‍රීඩකයෝ ඉන්නවානේ සහජ හැකියාවක් තියෙන. සමහර කට්ටිය ඉන්නවා ගොඩක් අපහසුතාවයෙන් ගොඩක් කියන්නේ කට්ටිය අභියෝගයක් බාරගෙන ඒ සහජ හැකියාව නැති වුණත් ඒ කට්ටිය අමාරුවෙන් හරි ඒ සහජ හැකියාවක් තියෙන පුද්ගලයෙක්ගේ මට්ටමට එන ජාති ක්‍රීඩකයෝ ඉන්නවා වගේම තමයි. මේ කාලය කළමනාකරණය කිරීමේ හැකියාව සමහර කට්ටියට ස්වභාවිකම පිහිටලා තියෙනවා. නමුත් තවත් සමහර කට්ටිය ඉන්නවා එහෙම හැකියාවක් නැහැ. ඒ වගේ පුද්ගලයන්ට කොහොමද ඒ කට්ටියගේ පැරණි පුරුදු කඩා දමා මේ අලුත් මුහුණුවරකට අලුත් දෙයකට කාලය කළමනාකරණය කිරීමට පටන් ගන්න පුළුවන් වන අවස්ථාවක් හෝ හැකියාවක් ලබා ගන්නේ කොහොමද? ඒක හරි වැදගත් ප්‍රශ්නයක් යසස්. මොකද දැන් ගොඩක් වෙලාවට කාලය කළමනාකරණය කරගන්න දන්න අය ඒ දේ කරගෙන හොඳින් ඉන්නවා. දැන් මේ වැඩසටහන බලලා ගොඩක් බෙනිෆිට් එක ගන්න ඒ දේ කරන්න යම් මාර්ග පෙන්වීමක් බලාපොරොත්තු වෙමින් ඉන්න අය. දැන් සමහර අය ඉන්නවා දවස ගෙවන පිරිසක්.
ඒ වගේම තවත් කට්ටියක් ඉන්නවා දවස ගෙවෙනවා. දැන් මේක කාරණා දෙකක්. දැන් අපේ ඔපරේටිං සිස්ටම්ස් දෙකක් තියෙනවා. දැන් උදාහරණයකට දැන් ෆෝන් එකක අපි කියනවා Android කියලා. එහෙම නැත්නම් Apple ෆෝන් එකක iOS කියනවා. ওই විදිහට අපෙත් තියෙන ඔපරේටිං සිස්ටම්ස් දෙකක්. ඒකේ එක පැත්තක් තමයි logical mind based activities. ඒ කියන්නේ අපි දැන් මේ කරන සංවාදය අපි බොහොම තර්කානුකූලව කතා බහ කරනවා. දැන් ඉන්ටර්විව් එකකට යනකොට, විභාගයකට යනකොට පළවෙනියට ඩ්‍රයිව් කරන්න කායකට නැග්ග දවසේ යසස්ට මතකද? ඔව්. එතකොට එදා අපහසුතාවයද දැනෙන බොහොම නිකන් පහසු ඉතාමත් අපහසුතාවයක් තමයි ඉස්සෙල්ලම බයක් පොඩි චකිතයක් තියෙනවා. එතකොට ස්ටියරින් වීල් එක කොහෙද, ගියර්ස් කොහෙද, ඔය හැම දෙයක් ගැනම දැන් මෙතනින් තමයි ඇක්සලරේට් කරන්නේ. ඕවා වය වෙලා නැහැ. ඉතින් ඒ වෙලාවට ලොජිකල් මයින්ඩ් එක තමයි අපේ ඇක්ටිවේට් වෙලා තියෙන්නේ. ඊළඟට අපේ තියෙනවා හැබිචුවල් මයින්ඩ් බේස් ඇක්ටිවිටීස්. ඒ කියන්නේ දැන් ඔයා ඒ ගැන වරි වෙනවද කාර් එක ඩ්‍රයිව් වෙනකොට? දැන් ඔයා ඔෆිස් ඇරිලා හරි ගෙදර යනකොට ඔය හැම දෙයක්ම බලද කායකේ ගියර්ස් දාන ඒවා කරන්නේ. ඒවා ඔටෝමැටිකලි වෙනවනේ. අර මසල් මෙමරි එක කියලා අපි ඒකට කාවැදලා තියෙනවා නේද කාලයක් ගියාට පස්සේ. මොකද එකම දේ රිපීට් කරනකොට ඒක වගේ අර මසල් මෙමරි එකක් වෙනවා. ඒ කියන්නේ වගේ හැබිට් එකක් වෙනවා. ඉතින් ඔයා කියපු ප්‍රශ්නෙට කාලයත් ඔහේ කාලා දාන එක, ඔහේ වේස්ට් කරන එක මසල් මෙමරි එකක් වෙනවා. පිරිසකට ඒ දේ එකම දේ දිගින් දිගට කරා. ඉතින් ඒ දේ කඩන්න නම් අපිට ඉන්ටරප්ට් කරන්න වෙනවා. ඩිස්ටර්බ් කරන්න වෙනවා ඒ යන ෆ්ලෝ එකට. එතකොට එයා දැඩි අදිෂ්ඨානයක් ගන්න ඕනේ enough is enough. දැන් මේ වෙච්ච දේවල් වුණා. දැන් අපිට ආපහු අලි ඇතුන් ලවාවත් ඒවා ගන්න බැහැනේ. බට් දැන් ඉඳලා දැන් අපිට අලුත් අවුරුද්දක් ඉස්සරහට එන්න තියෙනවා. ඔය ආරම්භයේදී කිව්වා වගේනේ. මේ අවුරුද්දේදී නම් මගේ ජීවිතයේ 2021 ගෙවුවා වගේ මම ගෙවන්නේ නැහැ. එතකොට 2022 වසර මං ඉතාමත් සුපිරි එකක් කරගන්න මගේ කාලය කොහොමද මං උපරිමයෙන්ම යොදාගන්නේ කියන අදිෂ්ඨානයෙන් පටන් ගන්න පුළුවන්. ඒ වගේ මේ අධිෂ්ඨානය පෙරදරි කරගෙන අපිට ඉදිරියට දෛනික ජීවිතයේ මේ කාලය කළමනා කර ගැනීමට අපිට මොනවද භාවිතා කරගන්න පුළුවන් උපක්‍රම? හොඳයි, මං එකක් ඔයත් එක්ක ෂෙයා කරන්නම් අද කාල වේලාවත් එක්කම. අපේ මෙට්‍රික්ස් එකක් අපි පාවිච්චි කරනවා ටයිම් මැනේජ්මන්ට් මෙට්‍රික්ස් කියලා. දැන් කෙනෙක්ගේ ජීවිතයේ දවසක් ඇතුළතදී කරන වැඩ රාජකාරී අපිට දාන්න පුළුවන් කොට්ටාස 4කට. අපි කියමු කැටගරිස් 4කට කියලා. පළවෙනිම කොට්ටාසයේ කැටගරි එක තමයි අර්ජන්ට්. ඒ කියන්නේ මේ දැම්ම කරන්න ඕනේ. එතකොට ඒ අර්ජන්ට් දේ වෙන්න ආකාර දෙකක් තියෙනවා. ඇත්තට මේ අර්ජන්ට් දේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් කරන්න ඕනේ. අර්ජන්ට් කියලා කියන්නේ මේ හදිසි, you have to take action. එතකොට එතනදී එක්ක කෙනෙක් අසනීප වෙනවා වෙන්න පුළුවන්. ගෙදර කවුරු හරි. එතකොට ඔයාට කියන්න බෑනේ මං හෙට හොස්පිටල් ගෙනියන්නම් කියලා. You have to act upon. එතකොට ඒ වගේ දේවල් ඔයාගේ කන්ට්‍රෝල් එකෙන් පිට. එතකොට ඔයාට අටෙන්ඩ් වෙන්නම වෙනවා. ඊළඟට අර්ජන්ට් වෙන එක තමයි දැන් ඩෙඩ්ලයින් එක ඈත තියෙන දවසකට මුකුත් කරන්නේ නැතුව බොහොම සතුටින් ඉඳලා ඩෙඩ්ලයින් එක අද වෙනවා. එහෙම නැත්නම් ඩෙඩ්ලයින් එක හෙට වෙනවා. අපි කාටත් ඒ වගේ අවස්ථා තියෙනවානේ. උදාහරණ හැටියට. ඉතින් ඔන්න එතකොට වැඩේ අර්ජන්ට් වෙලා ඉවරයි. එතකොට අර්ජන්ට් වැඩ කෙනෙක්ට දවසකදී එකක් හෝ දෙකක් එන්න පුළුවන්. සමහරවිට එන්න නැතිව ඉන්නත් පුළුවන්. ඊළඟට not urgent. ඒ කියන්නේ ඒ වගේ අර්ජන්ට් නොවන සියලුම දේවල් වැටෙන්නේ not urgent. ඒ කියන්නේ හදිසිය කරන්න ඕනේ නැහැ. කාලයක් ගත්තට කමක් නැහැ. ඊළඟට important. දැන් important කියන්නේ වැදගත්. කොහොමද වැදගත් කියලා කියන එක අපි නිර්වචනය කරගන්නේ. දැන් යසස්ට වැදගත් වෙන්නේ ඔයා කරන වැඩවලින් ඔයාගේ දැන් ගෝල් එකක් තියෙනවා නම් ඒ ගෝල් එක achieve කරන්න ඔයා ගන්න steps ඒ වැදගත් දේවල්. ඒ ගෝල් එකට යන්න ඔයාට ආධාරකයක් නොවන, උදව් නොවන කිසි දෙයක් වැදගත් කැටගරි එකට දාන්න පුළුවන්ද? බෑ. එතකොට දැන් ඒ ගෝල් එකේ ගෝල් එකක් වෙන්න පුළුවන් ඔයාගේ ෆැමිලි එකේ සතුට. එතකොට ඒ වෙනුවෙන් ඔයාට දවසකට ෆැමිලි එකේ සතුට වෙනුවෙන් යමක් කරොත් ඒකත් ඉම්පෝටන්ට්. එතකොට ඒක not important නෙමෙයි. එතකොට ඒ ඉම්පෝටන්ට් එකෙන් බැහැරව කරන හැම දෙයක්ම වැදගත් නොවන දේවල්. එතකොට අපිට තියෙනවා urgent, not urgent, important, not important. ඔයාගේ ප්‍රශ්නෙට කෙනෙක්ට පුළුවන් පටන් ගන්න කලින් තමාගේ ඇක්ටිවිටීස් මේ
කොඩ්රන්ස් 4ට එහෙම නැත්නම් කැටගරිස් 4ට බෙදා වෙන් කරගන්න. ඉතින් මේ හැම දෙයක්ම කරන්න කලින් මුලින්ම තියෙන්න ඕනේ තමාට මොනවද ඕනේ කියන එක පැහැදිලි කරගන්න. දැන් කෝචින් වලදීත් නිතරම කරන්නේ දැන් තනියෙන් තමාට හිතා ගන්න බැරි නම් දැනුම් තේරුම් තියෙන කෙනෙක් එක්ක කතා කරනවා. තමාගේ ජීවිතය ගැන විවෘතව විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් එක්ක කතා කරලා දැන් 2022 මම මොනවද අචීව් කරන්න කැමති? මගේ ස්කිල්ස් මේවා, මට තියෙන හැකියාව මේවා. මම මේ පැත්තට ගිහිල්ලා මෙතනින් ඉහළට එන්නද? ඔන්න ඔය දේවල් පැහැදිලි කරගත්තම ඔයාට ඉම්පෝටන්ට් මොනවද? ඉම්පෝටන්ට් නැත්තේ මොනවද කියලා කියන දේ බෙදා වෙන් කරගන්න පුළුවන්. ඉතින් අපි ඔය ටෝටල් ප්‍රොසෙස් එකටම ප්‍රයොරිටයිසින් කියලා හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ මූලිකත්වය ලබා දෙනවා ලබා දිය යුතු දෙයට. හරි. අපිට මෙහෙම ගත්තොත් එහෙම දැන් සමහර කට්ටිය ඉන්නවා මේක හිත ඇතුලේ තියාගෙන දවසක් දෙකක් සතියක් මාසයක් කරගෙන ගිහිල්ලා ඒක ඉබේම අතහැරලා යන හෝ මගහැරලා යන ස්වභාවයකුත් තියෙනවා. අපිට ඒක තවදුරටත් අඩු කරගන්න පුළුවන් කොහොමද? ඒ මගහැරී යන ස්වභාවය අඩු කරගෙන අපේ මේ කාලය කළමනාකරණය කිරීම තව ඉදිරියට මේක අරගෙන යන්න මොනහරි උපක්‍රම තියනවාද? ඒ කියන්නේ අපිට ඩයරි එකක් හෝ අද කාලේ මේ Google එකෙත් අපේ කැලෙන්ඩර් සරමයව තියෙන ඒ වගේ උපක්‍රම අපිට පාවිච්චි කරන්න පුළුවන්ද? කොහොමද ඒක කරන්නේ? අනිවාර්යෙන්ම පුළුවන්. ඒ හැම දෙයකටම වැදගත් වෙන්නේ ඔයාගේ end goal එක. අරමුණට යන එක කොච්චර ඔයාට වැදගත්ද කියලා කියන එක. අර වචනයකට කියනවා if your why doesn't make you cry it's not good enough. ඒ කියන්නේ ඔයාගේ අරමුණ ඔයාට ඇත්තටම ඕන එකක් වෙන්න ඕනේ. ඒක තමයි පැෂන් එක හොයාගන්න ඕනේ කියලා කියන්නේ. දැන් Tamanට අකමැති දෙයක් තව කෙනෙක්ගේ දෙයක් තමාගේ කරනකොට ඔයා කිව්වා වගේ මගදී බොහොම ඊසිලි අතහැරලා දානවා. අනිත් හේතුව තමයි අර කිව්වා වගේ පරණ පුරුද්දට ලේසියෙන් වැටෙනවා. මොකද දැන් අවුරුදු 25ක වගේ තරුණයෙක් නම් අවුරුදු දැන් දන්න කාලෙක ඉඳලා අවුරුදු අපි හිතමු 20ක් වගේ ඉඳලම කරලා තියෙන එකම රටාව නම් එක පාට දැන් හරි අපි දැන් ටයිම් මැනේජ්මන්ට් කරන්න ඕනේ කියලා කිව්වම එයාට ඕවර්නයිට් ඒක කරගන්න බෑ. ඒතර අපි කියනවා පුරුද්දක් එස්ටැබ්ලිෂ් වෙන්න, පුරුද්දක් අලුතෙන් ඇති වෙන්න අවම දවස් 21ක් එක දිගට කරන්න ඕනේ. ඉතින් ඒ ඉවසීම තියෙන්න ඕනේ. දැන් ජිම් එකකට යන්නත් ඔය කට්ටිය පටන් ගන්නවානේ අවුරුද්දක් පටන් ගත්ත ගමන් අර new year resolutions කියලා දාගන්නේ. එතකොට weight loss තමාගේ ශරීරයේ බර අඩු කරගන්න හරි. ඉතින් ලොකු goals දාගන්නවා. ඊට පස්සේ මග කාලයක් යනකොට drop වෙනවා. ආයි පරණ cycle එකටම වැටෙනවා. ඉතින් ඒ වෙනුවෙන් හැමතිස්සෙම end result එක හැමතිස්සෙම මනසින් දකින්න ඕනේ. ඒකට ආස වෙන්න ඕනේ. ඒකේ ජීවත් වෙන්න ඕනේ. ඒ එක. එතනින් තමාට ඕන push එක හම්බ වෙනවා. ඊළඟට ඔයා කිව්වා වගේ techniques පාවිච්චි කරන්න ඕනේ. අර Google හරි ඒ වගේ තියෙන apps පාවිච්චි කරලා තමාට කරන්න තියෙන to do list එකක් භාවිතා කරලා කාලය ගෙවා දාන ආකාරය බොහොම mindfully කරන්න. ඒ කියන්නේ කාලය ගෙවෙන්න දෙන්න එපා, හිතලා ගෙවන්න. එතකොට end of the day ඔයාට සතුටක් ලබන්න පුළුවන්. හරි මං පුංචි step එකකින් හරි මගේ end result එකට ලං වුණා. ඒ ගැන ඔයාට සතුටක් ලබන්න පුළුවන්. දැන් මෙහෙමත් දෙයක් තියෙනවා. සමහර කට්ටියට ඉන්සෙන්ටිව් එකක් නැති ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ මේකට කැමැත්තක් ඇති කරගන්න හේතුවක් අඩු වෙන සමහර කට්ටියක් ඉන්න පුළුවන්. අපිට මේ සම්බන්ධලා ඉන්න කට්ටියට කියන්න පුළුවන් නම් කාලය හොඳට කළමනාකරණය කරගන්න පුද්ගලයෙක්ට ඒගොල්ලොන්ගේ ජීවිතයට ලැබෙන ප්‍රතිලාභ මොනවාද? ගොඩක් කට්ටිය දැන් ඔබ කලින් කිව්වා වගේ අර නින්දර යනකොට පසුතැවිලි වීමෙන් නින්දර යන එක දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේ කාලය කළමනාකරණය කරගන්න පුද්ගලයෙක්ට මොනවාද අත්වන මේ කියන්නේ ප්‍රතිලාභ? ප්‍රතිලාභ පැත්තෙන් බැලුවොත් ඒක කියලා නිම කරන්න බෑ. දැන් කාලය කළමනාකරණය කරන්න දන්න කාලයේ අගේ දන්න කෙනෙක්ගේ ජීවිත වල එයාලගේ ජීවිත බැලුවාම එයාලගේ වෙනස පේනවා. ගොඩ වෙලාවට එයාලා බොහොම they are in good shape. හොඳ shape එකක් තියෙනවා. එයාලා ආහාර ගන්න දේවල් ගැන බොහොම සැලකිලිමත්. එතකොට ওই ප්‍රතිලාභ මානසික සහ කායික කියලා දෙකකට වෙන් කරන්න පුළුවන්. දැන් මානසික ප්‍රතිලාභ තමයි අපි කලින් කතා කරේ. ඒ කියන්නේ රැට නිින්දට යනකොට එයා තෘප්තිමත්ද අතෘප්තිමත්ද? එතකොට එයාට මානසික ප්‍රතිලාභයක්. කාලය හොඳට කළමනාකරණය කරාම එයාට හැමතිස්සම තියෙනවා මම හරි දේ කරා කියන වොයිස් එක එයාට නිතරම ඇහෙනවා. එතකොට එයාට පසුතැවීමක් නැහැ. ඊළඟට ස්ට්‍රෙස් එක අඩුයි. දැන් කාලය හරියට කළමනාකරණය නොකරාම ඔයා දැකලා තියෙනවද
ගිහිල්ලා දොරවල් වල පවා හැපෙනවා ගෙවල් වල. අන්තිමට වෙලාව හදිස්සි වෙලා මෙයාට ගිහිල්ලා බඩු කඩාගෙන ඔව් ඒ සමහර වෙලාවට අඩදබර වලටත් ඒක ලොකු හේතුවක්. මොකද ඉවසන්න කියන්නේ වෙලාවක් නැහැ. හැම දෙයක්ම ෆාස්ට් වෙනවා. වේගෙන් වෙනවා. ඉතින් ඒ නිසා ස්ට්‍රෙස් එක කම්ප්ලීට්ලි අයින් කරන්න පුළුවන් කාලය කළමනාකරණය කරගත්තොත්. ඒක තවත් බෙනිෆිට් එකක්. ඊළඟට හරියට කාලය යොදලා යමක් වැඩක් කරන්න ගත්තාම එයා දැන් අවධානයෙන් කරන්නේ අර මං කියෝ වගේ ලොජිකල් පැත්තෙන් වැඩ කරන්නේ. ඔටෝ පයිලට් එකකින් නෙමෙයි. එතකොට එයා ඩිස්ට්‍රැක්ෂන්ස් වලට යන්නේ නැහැ. දැන් අලුතෙන්ම කරපු රිසර්ච් වලට අනුව හොයාගෙන තියෙනවා අපේ ඒක සතුට වෙන්න කාරණාවක් නෙමෙයි. අපේ මෙමරි ස්පෑන් එක ගෝල්ඩ් ෆිෂ් කෙනෙක්ට වඩා අඩුයි කියලා. ගෙන් තප්පර ගෝල්ඩ් ෆිෂ් කෙනෙක්ගේ තප්පර 9 අපිට 8යි තියෙන්නේ. ඒකට හේතු වෙලා තියෙන්නේ ඇත්තටම ওই ටෙක්නොලොජිකල් ඩෙවලොප්මන්ට් එකත් එක්ක ආපු අපි සෝෂල් මීඩියා එකත් එක්කලා බලාගෙන දවසම ගත කරනවානේ. ඉතින් මයින්ඩ් එකේ ප්‍රොසෙස් වෙන ඩේටා ගොඩක් තියෙනවා. ඉතින් අපිට එක දෙයක් ගැන ගොඩක් වෙලා අපි හිතන්නේ නැහැ. නමුත් කාලේ කළමනාකරණය කරන වැඩේට බැහැලා ජීවිතේ යම් ගෝල් එකක් අචීව් කරගන්න ඕනේ කියන ඒ ගේම් එකට බැස්ස කෙනා අර ફોකස් එක තියාගන්න යාට අවශ්‍යතාවය තියෙනවා. අනිත් එක තමයි තමාම තමාගේ චියර්ලීඩර් වෙන්න ඕනේ. මොකද අපි පුංචි කාලේ දැන් මොන හරි දෙයක් හොඳට කරාම අපි කියනවා හරියයි තරුවයි කියලානේ. අපිට ටීචර්ස්ලා දුන්නාම අපි ගිහලා හැමෝටම පෙන්නනවානේ. ඉතින් හැබැයි ලොකු වුණාම අවාසනාවකට අපිට හරියයි තරුවයි දෙන්න කවුරුත් නැහැ. එහෙම ඉන්නවා නම් හරිම ලකි. ඉතින් ඒ නිසා like අපිම අපිට ටැප් කරන්න ඕනේ. You did well. අවාද හොඳට වැඩ කරා. මේ ඒකෙන් මට අනිවාර්යෙන්ම හෙටත් මං මේකෙන් මේ එනර්ජි එකක් අරගෙන හෙටත් මං හොඳට මේ දේ කරනවා. ඉතින් තමාම තමාගේ චියර්ලීඩර් වෙන එක තමයි නුවණට හුරු. තව කෙනෙක්ගෙන් ඒක බාහිරින් බලාපොරොත්තු වුණොත් ඒක ප්‍රොබ්ලමැටික් වෙන්න පුළුවන්. අපි හැමෝම අපි පොඩි ළමයෙක් වුණත් වැඩිහිටියෙක් වුණත් අපේ ජීවිතයේ උදේ හැරෙන වෙලාවෙ ඉඳන් ඉවර වෙනකන් අපි පුරුදු වෙලා තියෙන රුටින් එකක් තියෙනවා. ක්‍රියාකලාපයක් තියෙනවා. දැන් ওই රුටින් එක හැමදාම ඔහොම කරගෙන ගියාට අපිට වෙලාවල් තියෙනවා ඕක බ්‍රේක් වෙනවා ඩිස්රප්ට් වෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ වගේ වාතාවරණයක් තියෙනකොට අපි කොහොමද අපේ වර්ක් ලයිෆ් එකයි මේ වැඩ සහ අපේ හෙල්ත් ලයිෆ් එක කායික ජීවිතය අපි කොහොමද බැලන්ස් කරගන්නේ? ඒකට අපිට බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට දෙන්න උපදෙසක් තියනවාද? ඒකත් හරිම වැදගත් පැතිකඩක් අපි කතා කරන්න ඕන. අපි අහලා තියෙනවා කියමනක් තියෙනවා දැන් ඔයාගේ ජීවිතේම කැප කරලා මුදල් හම්බ කරන්න විතරක් කැප කරාට පස්සේ ඊට පස්සේ මුදල් ඔක්කොම වියදම් කරන්න වෙනවා තමගේ සෞඛ්‍ය රැකගන්න. ජීවිතය අවසන් භාගය වෙනකොට. ඉතින් එතනට යන්න ඕනේ නැහැ දැන් ඉඳලම තමාගේ ෆිසිකල් හෙල්ත් එක සමාගේ සෞඛ්‍ය ගැන ඉතාමත් හොඳින් කෙනෙක් පියවර ගන්නවා නම් ඒ ගැන සීරියස්ලි හිතනවා නම් සෞඛ්‍ය විතරක් නෙමෙයි ජීවිතේ කෙනෙක්ට අවශ්‍ය මොනවද කියන විශාල දේවල් වැදගත් දේවල් කෙනෙක්ට 3ක් හෝ 4ක් අඩුම සරමේ 4ක් හරි තියෙන්නට ඕනේ. ඒ කියන්නේ තමන්ගේ හෙල්ත් එක, තමන්ගේ ෆැමිලි එක, ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි ඔය ඕන එකක්. එකිනෙක කෙනාගෙන් කෙනාට එක වෙනස්. ඉතින් මේ දේවල් හරියට දැනගත්තාම තමයි බැලන්ස් කියන තැනට අපිට එන්න පුළුවන්. එහෙම නැත්නම් බැලන්ස් කරන්න දෙයක් නැහැ. දැන් උදාහරණයකට අපි කියනවා සමබල ආහාර වේලක් කියලා. ඒතර අපි කියනවා ඒකේ තියෙනවා බැලන්ස් ඩයට් එකක මෙච්චර ප්‍රමාණයක් කාබෝහයිඩ්‍රේට්ස්, මෙච්චර ප්‍රමාණයක් ෆැට්, මෙච්චර ප්‍රමාණයක් ප්‍රෝටීන්, මෙච්චර ප්‍රමාණයක් khනිජ ලවණ. ඒත් ඔය වගේම අපේ ජීවිතේ khනිජ ලවණ කොච්චරද? ෆැට් කොච්චරද? ඔන්න ඕක අපි දැනගන්න ඕනේ. මේක කියද්දී අසස් මට මතක් වෙන ලස්සන උදාහරණයක් එක ප්‍රොෆෙසර් කෙනෙක් තමන්ගේ ස්ටුඩන්ට්ස්ලාත් එක්ක කරපු පන්ති කාමරයක දවසක් මේ ප්‍රොෆෙසර් අරන් එනවා මේක අහලත් ඇති සමහර විට වීදුරු ජා එකක් ලොකු බෝල් එකක් එහා ඇතුළ පේන සහ ඒත් එක්කලම පොඩි බඩු කෑලි ටිකක් අරගෙන එනවා දැන්. එතනදී ඒ වීදුරුව බෝල් එකට දානවා මේ ප්‍රොෆෙසර් ලොකු ගල් කැට ටිකක් මුලින්ම. දැන් ඒ ගල් කැට ටික දාලා දැන් ජා එක පිරීලා තියෙන්නේ. ඒතර ළමයින්ගෙන් අහනවා දැන් මේ ජා එක ෆුල්ද? මේක පිරීලාද? ළමයි කියනවා ඔව් දැන් පිරීලා කියලා. ඊට පස්සේ මේ ප්‍රොෆෙසර් පෙබල්ස් වගේ ඒ කියන්නේ තව චූටි ගල් කැට ටිකක් අරගෙන ඒකට දානවා. ඒ බෝල් එකට දානවා. දාලා චුට්ටක් හොලවනකොට අර ඉඩ හොයාගෙන ඒ පොඩි ගල් කැට සෙටල් වෙනවා ගිහින්. අර ගල් කැට ටිකටත් අර කැතල ඉඩ තිබුණා. ඊට පස්සේ මේ ප්‍රොෆෙසර් අහනවා දැන් මේ ජා එක ෆුල්ද? ඊපස්සේ ළමයි කියනවා ඔව් ෆුල් කියලා. ඊළඟට මේ ප්‍රොෆෙසර් වැලි අරගෙන වැලි භාජනයක් අරගෙන ඒ වැලි ටිකත් මේ භාජනයටම දානවා. මේ වීදුරු ජා එකටම දානවා. ඒ වැලිත් අර ඉඩ හොයාගෙන ගිහිල්ලා සෙටල් වෙනවා. දැන් ජා එක ෆුල්ද? එතකොට කියනවා ඔව් දැනුත් ෆුල්.
අවසාන වශයෙන් මේ ප්‍රොෆෙසර් වතුර වීදුරුවක් අරගෙන මේ ජායකට හරනවා. දැන් මේ වතුර වලටත් ඒ ජායකේ ඉඩ තියෙනවා. එතකොට යා ලස්සන පාඩමක් මේ ළමයින්ට කියලා දෙනවා. මේ ලොකු ගල් කැට වලින් කියන්නේ ඔයාගේ ජීවිතේ වැදගත්ම දේවල්. ඔයා කිව්වා වගේ සෞඛ්‍ය, තමාගේ ෆිසිකල් හෙල්ත් එක. මොකද තමා හොඳින් ශක්ති සම්පන්නව ඉන්න එපා, තමාගේ ආදරණීයන්ට සලකන්න. තමා ලෙඩ වුණාට පස්සේ ඒ තියෙන මූලික ශක්තිය නැති වෙලා යනවා. ඉතින් හැබැයි දැන් ගොඩ වෙලාවට ඒ ශක්තිය තමයි ඒ තමාව තමයි හැම එකටම කලින් අමතක කරන්නේ නේ. ඉතින් ඒක ආපහු රිවයිස් කරන්න ඕනේ අපි. ඊළඟට තමාගේ ආදරණීයන්, තමාගේ එඩියුකේෂන් එක වෙන්න පුළුවන්, අම්මා තාත්තා, දුව දරුවන්, ওই ටික තමයි ලොකුම ගල් ටික. ඊළඟට එන්නේ ඔය යහළුවන්, එහෙම නැත්නම් වෙනත් ගමන් බිමන්, ඒ වගේ පොඩ්ඩක් වැදගත්කමින් අඩු ඒවා තමයි පොඩි ගල් කැට. වැලි කැට කියන්නේ අනවශ්‍ය දේවල්. ඒ කියන්නේ වැදගත් නොවන දේවල්. ඉතින් ඊට පස්සේ අහනවා දැන් හිතන්නකෝ අපි වැලි කැට වලින් මේ ජායක පුරවලා ඒකට උඩින් පොඩි ගල් කැට පිරෙව්වොත් අර ලොකු ගල් වලට ගිහලා සෙටල් වෙන්න ඉඩ තියනවද මේ ජායකේ? ඉඩත් නැහැ, දාගන්නත් විදියක් නැති වෙනවා සමහර වෙලාවට නේ. එතකොට ජීවිතය අවසන් වෙනකොට අර ලොකු ගල් කැට වලට ජීවිතේ ඉඩක් දීලා නැහැ. එතකොට තමයි අසනීප වෙලා තමාගේ ආදරණීයන්ටත් බරක් වෙන්න උනත් සිද්ධ වෙනවා. ඉතින් එතකොට ප්‍රශ්නයක් තියෙනවා වතුර වීදුරුව මොකද්ද කියලා. වතුර වලින් මොකද්ද පැහැදිලි කරන්න කියලා. ඉතින් අපේ ජීවිතේ කොච්චර වගකීම් තිබුණත්, රාජකාරි තිබුණත් යාළුවෙක් එක්ක කොෆි එකක් බොන්න වෙලාවක් වෙන් කරගන්න අපිට පුළුවන්. අන්න ඒක තමයි ඒ පාඩමේ ගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම තමන්ගේ ජීවිතේ හෙල්ත් එක ගැන හිතන්නට ඕනේ. ඒ තමා හොඳින් සෞඛ්‍ය සම්පන්නව හිටියොත් තමයි තමාට අචීව් කරගන්න තියෙන දේවල් වලට බොහොම ඉක්මනින් යන්න පුළුවන් වෙන්නේ. දැන් නදී දැන් ඔතන විස්තර කරපු දෙයටත් එක්ක මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් සමහර කට්ටිය හිතනවා ඇති මේ ටයිම් මැනේජ්මන්ට් කියලා කියන්නේ මේ තමාගේ වැඩ කටයුතු ටික මේ රාජකාරී වැඩ ටික ඔක්කොම වෙලාවට කරගන්නේ කොහොමද කියලා විතරක්. නමුත් අපි කවුරුත් දන්නා සමබරතාවයක් ලබා ගන්න නම් අපි ඊට අමතරව තමාගේ කායික, මානසික සහ ආධ්‍යාත්මික වශයෙන් උත් අපි පරිපූර්ණ වෙන්න බෑ. ඉතින් අපේ දෛනික රුටීන් එකකට ඒක සාර්ථක කරගෙන සුවපත් සැපවත් දිගුකල් ජීවිතයක් ගත කරන්න නම් අපි අනිවාර්යෙන් ඔයා කිව්වා වගේ මොනවාද අපිට මෙතන අපි අනිවාර්යෙන්ම අඩංගු කරගන්න ඕන දේවල් මොනවාද? ඒ සම්බන්ධව දැන් අර මම කිව්වා වගේ දැන් ටු ඩු ලිස්ට් එකකින් දවසේ කරන්න තියෙන වැඩ රාජකාරී අපි ප්ලෑන් කරනකොට අනිවාර්යෙන්ම තමා වෙනුවෙන්, තමාගේ මානසික සෞඛ්‍ය වෙනුවෙන්, තමාගේ කායික සෞඛ්‍ය වෙනුවෙන් කාලය වෙන් කරගන්න අවශ්‍යයි. මොකද ඔහොම නොකර ගත්තාම ඒවා අපි කියනවා බෑක් ෆයර් වෙනවා කියලා. ඒ කියන්නේ ඒ ප්‍රෙෂර් එක බිල්ඩ් වෙලා අපි නොහිතන තැනකින් ඒක මතුවලා එන්න පුළුවන්. බොහොම අපි එක්ස්පෙක්ට් නොකරන විදිහට ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. ඒ නිසා දවසක් ගත්තොත් ඒ දවසේ කරන්න තියෙන ප්‍රධාන කාර්යාලය කරන්න තියෙන රාජකාරී, එතකොට ගෙදර දොර කරන්න තියෙන දේවල් ඒ ටික කරලා තමා පොඩ්ඩක් නිදහසේ ඉඳගෙන පොඩියට මෙඩිටේෂන් එකක් කරන්න, භාවනා කරන්න, තමාගේ ප්ලෑන්ස් පොඩ්ඩක් රිවිව් කරන්න, අලෝන් ටයිම් එකක්. ඒ කියන්නේ තමා වෙනුවෙන් කාලය වෙන් කරන්න ඕනේ. ඒ වගේම කායික සුවය වෙනුවෙනුත් ජිම් එකකට යන්න, එහෙම නැත්නම් වොක් එකක් දාන්න, ඒ හැම දෙයකටම පොඩි කාලයක්. දැන් මේවා ලොකුවට පැය ගණන් හිතද්දි තමයි ඒක non start එකක් වෙන්නේ. ඒතර පටන් ගන්නවත් බෑ. ඒ නිසා පටන් ගන්නකොට 2022 දිත් අර පෙර වැරද්දම කරන්න නරකයි. එතකොට අපි දැන් වොක් එකකට යනවා නම්, පොඩ්ඩක් ඇවිදින්න යනවා නම්, ජොග් එකකට යනවා නම් වාහි හිතන්න පළවෙනි මාසේ මම විනාඩි 10යි යන්නේ. ඊට පස්සේ මේ බොඩි එක හුරු වෙනවා. ඊට පස්සේ ඒක විනාඩි 15 20 30 40 පැයක් වෙනකන් මේ දීර්ඝ කරගන්න පුළුවන්. නමුත් ඉක්මනටම අපි අර සුපර්මෑන් පවර්ස් තියනවා කියලා හිතලා ඉක්මනින් ලොකු වෙනස්කම් කරන්න යනකොට තමයි මේ අලුත් හොඳ පුරුදු අපිට පවත්වාගෙන යන්න බැරි වෙන්නේ. දැන් කාලය කළමනාකරණය කර ගැනීම අපි තව දෙයක් අපි ඉගෙන ගන්න කට්ටිය කියන time is money කියලා. ඉතින් ඇත්තටම මේ කාලය කළමනාකරණය කරනවත් එක්කම අපි පොඩ්ඩක් අපේ ජීවිතය ගැන හිතනකොට අපි හිතන්න ඕනේ මේ ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් කියන පැත්තත් අපේ මූල්‍යම පැත්තත් අපි හිතන්න ඕනේ. කාලය කළමනාකරණය කිරීම තුළට අපේ ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් කියන පැත්ත සම්බන්ධ වෙන්නේ කොහොමද? අපි ඒකෙන් වැඩි ප්‍රයෝජනයක් ගන්න කොහොමද මේ කාලය කළමනාකරණය කිරීමේ?
ඇත්තටම දැන් කළමනාකරණය කියන වචනේ තුලම යම්කිසි විනයක් තියෙනවනේ. දෙයක් කරන්න දෙයක් ගැන හිතලා ඒවා කැටගරයිස් කරලා ප්‍රයොරිටයිස් කරලා යමක් අර පිළිවෙලට කිරීමේ හැකියාව. එතකොට කාලය සම්බන්ධව කෙනෙක්ට ඒ දේ කරන්න පුළුවන් කියන්නේ අනිවාර්යෙන්ම මූල්‍යමය පැත්තෙන් එයාට ඒ හැකියාවම තියෙනවා. it's available. ඒ වුණාට ඒක කරනවාම කරනවා කියන එක ෂුවර්ම කරන්න බෑ. සමහරවිට එයා මූල්‍ය තත්ත්වය ගැන හිතන්නේ නැතුව ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන්ම මතක් කරන්න ඕන දෙයක් තමයි දැන් අපේ කාලයට ගෙවන කල්චර් එකක් තියෙනවානේ. දැන් පැයකට කෙනෙක්ට වේජ් එකක් හම්බ වෙනවා. යම් මිලක් හම්බ වෙනවා. කෙනෙක්ට අපි හිතමු රුපියල් 500ක් හම්බ වෙනවා පැයකට. තව කෙනෙක්ට 1000ක් හම්බ වෙනවා. තව කෙනෙක්ට 10000ක්. තව කෙනෙක්ට ලක්ෂයක්. තව කෙනෙක්ට මිලියනයක් හම්බ වෙනවා. ඊට වඩා දැන් අපි හිතමු බිල් ගේට්ස් වගේ අපි කන්සල්ටන්සි එකකට ගත්තොත් අපිට අෆෝඩ් කරන්න බැරි ලෙවල් එකකට එයා charge කරනවා. හැබැයි මේ පැය වෙනස් වෙනවද කෙනාගෙන් කෙනාට? කාලය මිනුම් දණ්ඩක් හැටියට එකමයි. හැබැයි වෙනස් වෙන්නේ එයා ගේන වැලියු එක මාකට් ප්ලේස් එකට. එතකොට කාලය කොන්ස්ටන්ට් එකක් හැටියට තියෙද්දි අපි මාකට් ප්ලේස් එකට ගෙන වැලියු එකේ තමයි වෙනසක් අපි කරන්න ඕනේ. අපි ළඟ තියෙන්නේ සමානම ස්කිල් සෙට් එකක් නම් 2021 තිබ්බ ස්කිල්ස්ම නම් හැකියාවන්ම නම් 2022 තියෙන්නේ කාලය කළමනාකරණය කරා කියලා ලොකු මූල්‍යමය අපහකට යන්න වෙන්නේ නැහැ. ඉතින් විශේෂයෙන්ම කාලය යොදා ගන්න ඕනේ තමාගේ ස්කිල්ස් පොලිෂ් කරගන්න. තමා මාකට් එකට අවශ්‍ය කරන්නේ මොනවද කියලා ඉගෙනගෙන ඒ හැකියාව ඉගෙන ගන්න. එතකොට පුළුවන් වෙනවා තමාගේ මූල්‍යමය පැත්තත් කාලය කළමනාකරණය කර ගැනීමෙන් ලැබෙන බෙනිෆිට්ස් වලට අමතරව මූල්‍යමය පැත්තත් වැඩි දියුණු කරගන්න. ඒ විදිහට තමයි මම මූල්‍ය කළමනාකරණය සහ කාලය කළමනාකරණය කරන අතර සමානකමක් දකින්නේ. ඔව්. දැන් ඒ පැත්තෙන් අපි කතා කරගෙන ගියොත් එහෙම අපි දන්නවා අපිට වැඩපොලේදී අපි කරන රාජකාරිවලදී අපි බොහොම කලාතුරකින් තමයි පුද්ගලයෙක් තනියෙන් වැඩ කරන්නේ. ගොඩාක් අපිට මේ රාජකාරී මට්ටමින් අපි මේව කරනකොට අපි කණ්ඩායම් විදියට ටීම්ස් විදියට තමයි අපි වැඩ කරන්නේ. සහ ටීම් වර්ක් එක ගොඩක් අදාළ වෙනවා අපේ සාර්ථකත්වයට. ඉතින් මේ වගේ කණ්ඩායම් කළමනාකරණය කිරීමේදී අපි කාලය කළමනාකරණය කරගන්නේ හොඳටම කළමනාකරණය කරගන්නේ කොහොමද? ඒකට උපක්‍රම තියනවාද? අපිට ඒක ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙම නැද්ද? දැන් ටීම් එකක් ගැන කතා කරනකොට ටීම් එකක් කියලා කියන්නේ it's a collection of people. ඒ කියන්නේ ටීම් members ලාගේ එකතුවක්. දැන් උතන ඉන්නවා ටීම් ලීඩර් කෙනෙක්. ඒක ටීම් එකකට ඔපරේට් කරන්න බෑ ලීඩර්ෂිප් එකක් නැතුව. එතකොට දැන් මේ ටීම් ලීඩර්ට සිද්ධ වෙනවා මේ හැම ටීම් මෙම්බර් කෙනෙක්ගේම strengths and weaknesses දැනගන්න. එතකොට දැන් යසස්ට ටීම් එකක් ඉන්නවා නම් අපි හිතමු මෙම්බර්ස්ලා 5ක් ඉන්නවා කියලා. ওই 5 දෙනාගෙම හැකියා නොහැකියා වෙන් වශයෙන් දැනගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නොදන්නකොට අපි හැමෝටම එක වගේ වැඩ බෙදලා දෙනකොට අවසානයේ කාලය අපිට කියන්නේ වැඩේ කරන්න පුළුවන් කෙනා හොඳට කරනවා කරන්න බැරි කෙනාගෙන් අපිට අවශ්‍ය performance හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් ටීම් එකකින් ටීම් ලීඩර්ට සිද්ධ වෙනවා ඒ හැම ටීම් මෙම්බර් කෙනෙක්ගේම හැකියා නොහැකියා හඳුනගන්න. ඒ උදාහරණයකට බලමු. සමහර ටීම්ස් වල ඉන්නවා සමහර ටීම් මෙම්බර්ස්ලා ඇනලයිසිංగ్ ස්කිල්ස් හරිම හොඳයි. හොඳට විශ්ලේෂණය කරන්න පුළුවන්. හැබැයි ක්‍රියේටිව් මොන හරි දුන්නොත් එයාලා එච්චර ඒකට දක්ෂ නැහැ. එතකොට ටීම් ලීඩර්ට පුළුවන් වෙන්න ඕනේ ඔය වෙනස දැනගෙන ඇනලයිස් කරන්න පුළුවන් කෙනාට ඒ දේවල් ඒහා සම්බන්ධ වැඩ පවරන්න. වගකීම් පවරන්න. එතකොට එයා එකෙන් හොඳට perform කරනවා. ඒ වගේම නිර්මාණශීලී ක්‍රියේටිව් පැත්තෙන් මොන හරි දෙයක් අවශ්‍ය නම් ඒ කෙනාට ඒ පැත්ත බාර දෙනවා. ඒ වගේම දැන් අපි හිතමු යම් කිසි රෝල් එකකට ඔය දෙකම ඕනේ කියලා. එතකොට ඒ එක්කෙනෙක්ට තියෙන එක පැත්තක් විතරක් නම් ටීම් ලීඩර් තමයි එයාගේ කෝච් වෙන්න ඕනේ, ගයිඩ් වෙන්න ඕනේ. එතකොට ඒ තියෙන ඉම්ප්‍රූව් නොවිච්ච පැත්ත හදා ගන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම මේ ටීම් ලීඩර්ගෙන් වෙන්න ඕනේ. ඒ වගේම ටීම් මෙම්බර්ස්ලාගේ තියෙන වගකීමක් තමයි ටීම් ලීඩර්ට ඒ ගැන දැනුම් දෙන එක. දැන් හැම දෙයක්ම දන්නවා වගේ හිටියොත් දෙපැත්තටම වාසියක් ලබා ගන්න වෙන්නේ නැහැ. එතකොට ප්‍රශ්න වලින් තමයි ඉවර වෙන්නේ. ඉතින් ටීම් මැනේජ්මන්ට් එක හිතාමත්ම හොඳින් කරන්න කාලය ඉතාමත් උපරිමයෙන්ම ප්‍රයෝජනයට අරගෙන එහෙම කරන්න නම් මේ ටීම් එක අතර හොඳ සංනිවේදනයක් තියෙන්න ඕනේ. එකිනෙකාගේ ස්කිල් සෙට් එක, හැකියා නොහැකියා ගැන හැමෝගෙම අතර හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට තමයි දැන් කෙනෙක්ට තව කෙනෙක්ට උදව් කරන්න හරි ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉතින් අපි දැන් කාලේ හැටියට අපි උදව් ඉල්ලන්න ටිකක් පැකිලෙනවා, මැලි වෙනවා. ඒක නිකන් අඩුපාඩුවක් කියලා හිතනවා.
ඉතින් ඒ තියෙන ගැප් එක ඒ තියෙන බවුන්ඩරි එක ටීම් ලීඩර් අයින් කරන්න ඕනේ. ඒගොල්ලෝ අතර තියෙන සුහදත්වය වැඩි කරාම හරි මට මේ දේ කරලා දෙන්න බෑ මට පොඩ්ඩක් සපෝට් කරන්න පුළුවන්. එතකොට තමයි ටීම් එකේ යුනිටි එක වැඩි වෙන්නේ. එතකොට ලීඩර්ත් එක්කලා තියෙන සම්බන්ධතාවය ඉතාමත් ට්‍රාන්ස්පේරන්ට් වෙන්නේ. එතකොට තව කෙනෙක්ට වැඩිපුර දෙයක් කරනවා කියලා තව කෙනෙක්ට හැඟෙන්නේ නැත්තේ. ඒ කියන්නේ අර ෆේවරේෂන්ස් ඒ වගේ දේවල් කරද්දිත් ඒ අයගේ මානසිකත්වයේ බිමට වැටෙනවනේ, කඩා වැටෙනවනේ. ඉතින් ඒ නිසා ඒක බොහොම කෙයාර්ෆුලි හැන්ඩල් කරන්න ඕන පැතිකඩක් තමයි ඔය. ඒ ඔක්කොම අපි එක විදියට හරියට අපි කරොත් එම හරි පුද්ගලයාට ඒ පුද්ගලයාට අවශ්‍ය ඒ කාර්යභාරය ලබා දීමෙන් හරි සංනිවේදනය කණ්ඩායම ඇතුළෙන් පවත්වගෙන යෑමෙන් අපිට මේ අපේ කාලය හොඳටම උපරිමයෙන්ම අපිට පාවිච්චි කරගන්න පුළුවන්. නදී කළමනාකරන පුහුණු කාරණයක් වශයෙන් අපේ රට පුරාවටම ගිහිල්ලා මිනිස්සු දහස් සංඛ්‍යාවකට මේ අලුත් දැනුම ලබා දීලා තියෙනවා. නමුත් අපිට ඔබගේ ජීවිතයෙන් පොඩි පිටුවක් අරගෙන කිව්වොත් එහෙම මේ කාලය කළමනාකරණය කිරීමෙන් ඔබගේ ජීවිතයට ඇති වෙලා තියෙන ප්‍රතිලාභ කීපයක් අපේ ප්‍රේක්ෂකයන්ට පොඩ්ඩක් විස්තර කරන්න. මම කාලේ කළමනාකරණය කරගත්ත හොඳම කාලය හැටියට මට මතක් වෙන්නේ මගේ කැම්පස් යුගය. මට මතකයි කැම්පස් යන කාලේ මම විවිධ දේවල් ගොඩක් එකම කාලේ කරා. කැම්පස් එකේ මම සෙකන්ඩ් ඉයර් ඉන්නකොට මම යුනිලීවා ආයතනයේ ඉන්ටර්න් කෙනෙක් හැටියට වැඩ කරා. ඊට අමතරව මම CIM අලෙවි කරන ඒ කෝස් එකත් ඒ පැරලලිම කරා. ඒත් එක්කලම මම ප්‍රයිවට් ස්කූල් එකක මම ඉංග්‍රීසි ඉගෙනුවා සතියට එක දවසක්. සතිය අන්තේ මම දරුවන්ට වෙනම ටියුෂන් ක්ලාසස් කරා. දැන් ඔය ඔක්කොම පොකට් මනි හොයාගන්න කරපු දේවල්. හැබැයි එලියම් බලනකොට ಜಾති ගොඩයි. දැන් ලෙක්චර්ස් යන්න ඕනේ. ලෙක්චර්ස් ಜಾති දෙකකට යන්න ඕනේ. කැම්පස් ලෙක්චර්ස් යන්න ඕනේ. CIM ලෙක්චර්ස් යන්න ඕනේ. එතකොට දැන් යුනිලිවා ආයතනයට ගිහිල්ලා එතන තියෙන වැඩ ඒ වගකීම් මට පවරලා තිබ්බ දේවල් කරන්න ඕනේ. ඊට අමතරව ඉස්කෝලේ ටීචර් කෙනෙක් හැටියට ඒ දරුවන් ගැන බලන්න ඕනේ. සහ මම වැඩ කරන අනිත් දරුවන්ගේ එක ශිෂ්‍යත්ව පන්ති කිහිපයක් මම කරේ දරුවන්ට. එතනත් වගකීමක් තියෙනවා. ඉතින් උදේට නැගිට්ටාම මම බලනවා සතිය පුරා දැන් මට තියෙන වැඩ මොනවද. ඉතින් ওই ටික ඔක්කොම මම ටු ඩු ලිස්ට් එකකට දාලා මගේ ළඟ නිතරම තියාගන්නවා. සහ ඒ දවස්වල ස්මාර්ට් ෆෝන් එහෙම නැහනේ. යසස්. එතකොට මේ කොල කෑල්ල එක ලියාගෙන මට මතකයි පෑන් එකේ මම ටික් කරනවා. මොන හරි කාරණාවක් ටික් කරාම ඒක ලොකු රිවෝඩ් එකක්. හෝ ඒක off the to do list කියලා ඒක ලොකු සතුටක්. ඉතින් වැදගත්ම දේ තමයි ඔය හැම දෙයක්ම දැන් අපි කියනවානේ ඔක්කොම වැඩ දාගන්න එපා කියලා. නමුත් හරි විදිහට ටයිම් මැනේජ් කරොත් ප්‍රතිඵල දිහා බැලුවොත් පුළුවන් දැනගන්න ඒක සාර්ථකද කියලා. ඉතින් මට සතුට වෙන්න පුළුවන් මම කැම්පස් අවුට් වෙනකොට මට ෆස්ට් ක්ලාස් එකක් එක්ක මම කොළඹ විශ්වවිද්‍යාලයෙන් එළියට ආවා. එතකොට ෆස්ට් ක්ලාස් එකට මම ඒ කිසි දෙයක් බාධා වුණාට බාධා කරගත්තේ නැහැ. මොකද බොහොම කැපවීමෙන් වැඩ කරා. එතකොට CIM එකේ පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා එකත් මම කැම්පස් ඉවර වෙනවත් එක්කම ඉවර කරා. ඒක තමයි මගේ ප්ලෑන් එක තිබ්බේ. ඉවර ඒක දිගට කරන්නේ නැහැ. අර සබ්ජෙක්ට්ස් දෙක හැම මාස 6ක්ම දාලා ඒක ඉවර කරා. ඊට අමතරව යුනිලිවා ආයතනයේ මාව පර්මනන්ට් එම්ප්ලොයි කෙනෙක් හැටියට මැනේජ්මන්ට් එකට ගත්තා එක්සෑම් එක ඉවර වෙච්ච ගමන්. ටීචින් විතරක් මම අයින් කරා. මොකද එතකොට මම තෝරගෙන ඉවරයි මම පුද්ගලික ආයතනයක වැඩ කරනවා කියලා. ඉතින් කාලේ ඉතාමත්ම හොඳින් කළමනාකරණය කරපු කාල වකවානුව තමයි ඒ. ඊට පස්සෙත් දැන් මාස්ටර්ස් ඩිග්‍රී එකක් කරනකොට ඒකත් ජොබ් එක කරනවත් එකම කරන්න ඕනේ. එතකොට ඉන්ටර්න් කෙනෙක් වගේ නෙමෙයිනේ මැනේජර් කෙනෙක් වුණාම වගකීම් වැඩි. එතකොට දැන් පවුලේ දේවල් බලා කියා ගන්නත් ඕනේ. ඊට අමතරව මාස්ටර්ස් ඩිග්‍රී එකට ඒ කියන්නේ පශ්චාත් උපාධියට ඕන කරන වැඩ ටික කරගන්න ඕනේ. ඉතින් මේකට මනස හදාගන්න ක්‍රම දෙකක් තියෙනවා. මම හැමතිස්සෙම මම කියන්නේ නැහැ මට වැරදි විදිහට මං හිතුවේ නැහැ කියලා. වරද්දගෙන ඊට පස්සේ හරි ගස්සගත්ත අවස්ථා තමයි වැඩිපුර තියෙන්නේ. වෙලාවකට හිතනවා අනේ මේ දේවල් කරන්න බෑ මේවා it's too much කියලා හිතන අවස්ථා තියෙනවානේ. නමුත් ඊට පස්සේ හිතනවා තව ටික දවසයි. මෙතනින් පස්සේ මේ එක්සෑම් එක ඉවරුණාට පස්සේ මට බොහොම විනෝදයෙන් යන්න බැරි වෙච්ච ට්‍රිප්ස් ටික ගිහිල්ලා විවේක කාලයක් එනවා කියලා. ඉතින් හැමතිස්සෙම දැනගන්න ඕනේ අපි හැමතිස්සෙම අපේ ප්ලේට් එක පිරෙන්නේ හැම වෙලාවෙම. හැබැයි ඒ කළ යුතු වෙලාවට අනිත් හැම දෙයක්ම අයින් කරලා ඒ ටික කරන්න මනස හදා ගන්න ඕනේ. ඔක්කොම ඕන වුණාම
එතකොට ජීවිතේ එපාවීමක් සිද්ධ වෙනවා. ඉතින් මම ඉඩ ලැබෙන හැම වෙලාවකම බෙන්චස් වල ඉඳගෙන යාළුවොත් එක්ක ඔය වල්පල් ටිකක් කියවන්න, විහිළු කතා ටිකක් කියවන්න අනිවාර්යයෙන්ම ඉඩ ලබා ගන්නවා. එතකොට අර තියෙන අමාරුකම් ඔක්කොම අමතක වෙලා යන ස්වභාවයක් තියෙනවා. ඒ ওই විදිහට තමයි මට සාර්ථකව ටයිම් මැනේජ්මන්ට් කරලා සාර්ථක ප්‍රතිඵල ගත්ත. උදාහරණ එකක් මගෙන් අහද්දී ඕක තමයි මගේ මනසට මුලින්ම ආවේ. දැන් අපේ වැඩසටහනේ දෙමව්පියෝ ගොඩකුත් සම්බන්ධ වෙලා ඉන්නවා මේ ඔබගේ කතාව පොඩ්ඩක් අහන්න කියලා. දෙමව්පියන්ට මොකද්ද කරන්න පුළුවන්? අපි දන්නවා ඒගොල්ලොන්ගේ ළමයින්ගේ ජීවිතත් කළමනාකරණය කරන්න ඕනේ. ඒගොල්ලොන්ගේ අධ්‍යාපනය කළමනාකරණය කරගන්න ඕනේ. ඉතින් ඒ කට්ටියට වැදගත් වෙන එක දෙයක් තමයි මේ ඒගොල්ලොන්ගේ ළමයින්ට කාලය කළමනාකරණය කරගන්නේ කෙසේද කියන එක උගන්වන්න. අපිට ඒ වගේ දෙමව්පියන්ට මොනවද දෙන්න පුළුවන් අවවාද? මොකක්ද දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක ඒගොල්ලොන්ගේ ළමයින්ට මේ ටයිම් මැනේජ්මන්ට් කියන දේ ඒගොල්ලොන්ගේ ජීවිතයට එකතු කරගන්න? දෙමව්පියන්ගේ පැත්තෙන් බැලුවහම ඇත්තටම යසස් අපි ළඟට ගොඩක් දෙමව්පියෝ සහ දරුවෝ ඔය දෙගොල්ලොම එනවා කෝචින් ගන්න. ඒ කියන්නේ පුහුණු එක එක ජීවිතේ පැතිකඩයන් ගැන කතා කරන්න. එතකොට දෙමව්පියන් අපිට බොහෝ වශයෙන් දකින්න තියෙන දෙයක් තමයි දෙමව්පියන් දරුවන්ව මෙහෙයවන විදිහ. ඒතර හැමතිස්සෙම දෙමව්පියන්ගේ මනසේ යම් අපි කියනවා න්‍යාය පත්‍රයක් තියෙනවා. එයාලගේ එක්ස්පෙක්ටේෂන්ස් ටිකක් තියෙනවා. ඒතර ඕක හැමතිස්සෙම දරුවත් එක්ක හරි විදිහට කොමියුනිකේට් වෙන්නේ නැහැ. ඒතර එතන මිස් මැච් එකක් තියෙනවා. එතකොට ඔන්න අරගලේ පටන් ගන්නවා. ඒ විදිහට තමයි මුලින්ම දෙමව්පියෝ සහ දරුවෝ අතර තියෙන සම්බන්ධතාවය කැඩිලා බිඳිලා යන්නේ. එතකොට දරුවෝ වෙන ඔය සෝෂල් මීඩියා වලට ඇඩික්ට් වෙනවා, ස්ටඩීස් වලින් බැහැර වෙනවා. ඊට ගොඩ වෙලාවට එක්සෑම් එකට මාසයක් වගේ තියදී තමයි අපි හොයාගෙන දැන් මොකද කරන්නේ. එතකොට ඇන්ක්සයිටි ඇවිල්ලා සමහර වෙලාවට ડિප්‍රෙෂන් දක්වා ගිහිල්ලා. ඉතින් අපි කැමති සියලු දෙමව්පියන් බොහොම ආදරෙන් මතක් කරන්න අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා. මොකද දරුවන් ඉගෙන ගන්න ප්‍රධානම විදිහක් තමයි මොඩලින්. ඒක ඔය චයිල්ඩ් සයිකොලොජි කරද්දී අපිට හම්බ වෙන ලොකුම ඇස්පෙක්ට් එකක් තමයි මොඩලින්. ඒ කියන්නේ දරුවා හැමතිස්සෙම පොඩි කාලේ ඉඳලා අනුකරණය කරනවා. දැන් මගේ දෙමව්පියෝ කොහොමද හැසිරෙන්නේ? මගේ දෙමව්පියෝ කොහොමද කාලය කළමනාකරණය කරන්නේ? ඒතර මගේ අක්කලා අයියලා, ඒ වගේම මගේ ආච්චි සීයා, අපේ නෑදෑ හිත මිතුරන් දරුවන් ඔය හැම දෙයක්ම බලලා පික් කරනවා. එයාලගේ බිහේවියර්ස් වලින් එයාලගේ හැසිරීම් වලින් පික් කරනවා. ඉතින් හරි විදිහට දෙමව්පියන් දරුවන්ට කාලය කළමනාකරණය කරන විදිහ කියලා දෙනවා නම් දරුවන්ට ඒක S2ට දකින්න තියෙන්න අවශ්‍යයි gedara පරිසරය තුලම. නැත්තම් දෙමව්පියෝ නොකරන දෙයක් දරුවන්ලව කරන්න හදනකොට දරුවන්ට ඒකට ප්‍රතිරෝධයක් ඇති වෙනවා. රෙසිස්ටන්ස් එකක් එනවා. මම මොකටද කරන්නේ? දැන් මට දරුවන් කියලා දෙනවා මිස් අපේ අම්මා හැමදාම ඔක්කොම නාට්‍ය ටික බලනවා මට කියනවා ටීවී බලන්න එපා කියලා. ඉතින් ওই විදිහට එහෙම නැත්නම් තාත්තා ආපු වෙලාවේ ඉඳලා කම්පියුටර් එකේ ලැප්ටොප් එකේ ඉන්නවා මට කියනවා මම ඔන්ලයින් ඉන්නවා වැඩි කියලා. ඉතින් ඔතන මිස් මැච් එකක් තියෙනවානේ. ඉතින් ඒක බොහොම සාධාරණව කතා කරලා තමා ඒක කරන කෙනෙක් බවට දෙමව්පියන් පත් වෙන්න ඕනේ. අවංකවම. එහෙම නැතුව නිකන් අපි ඔය පරණ විදිහට කියනවා වැඩි බන කියනවා කියලා යමක් කරන්නේ දෙයක් නමුත් කියන්නේ තව දෙයක්. එහෙම නැතුව බොහොම ට්‍රාන්ස්පේරන්ට් විදිහට දරුවත් එක්ක හොඳ සම්බන්ධතාවයක් ගොඩනගන්න පුළුවන් නම් දරුවන්ව හොඳ මාර්ගේ යවන්න පුළුවන්. යවන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ යනවා. එයාලා දකින පරිසරය සකස් කිරීම තමයි දෙමව්පියන්ගේ වගකීම. ඒකට එයාලත් ඇතුළත්. ඒ දෙන අවවාදයට අනුකූලව දෙමව්පියොත් හැඩගැහෙන්න ඕනේ නැත්නම් මෙතන ඒක කරන්න වෙන්නේ නැහැ. මැච් වීමක් වෙන්නේ නැහැ. ඒ වගේම අපි ගත්තොත් නදී අපේ දැන් සම්බන්ධ වෙලා ඉන්න ප්‍රේක්ෂකයන් අතර ඉන්නවා අලුත් පවුල් වලට අලුත් ජීවිත වලට දැන් නැගිලා ඉන්න කට්ටිය. දැන් ඒ වගේම ඒගොල්ලොන්ගේ අලුතෙන් ජීවිතය පටන් අරගෙන නව පවුලක් කොට නගාගෙන යන කට්ටිය ඉන්නවා. පොඩි ළමයි එහෙම එක්ක ඉන්න කට්ටිය ඉන්නවා. මේගොල්ලෝ අතර තියෙන්න පුළුවන් එක මතයක් තමා මේ අපිට ටයිම් මැනේජ්මන්ට් කියන දේ කාලය කළමනාකරණය කරන්න අපිට වෙලාවක් නැහැ. අපිට මේ පොඩි ළමයි බලාගන්නයි වැඩ කරන්නයි ඔය ඔක්කොම අතරේ අපිට මේ වෙලාවක් නැහැ ටයිම් මැනේජ් කරගන්න. ඒ වගේ කට්ටියට ටයිම් මැනේජ් කරගන්න පුළුවන්ද? සහ එහෙම පුළුවන් නම් කොහොමද ඒ කට්ටිය ටයිම් මැනේජ් කරගන්නේ කියන එකට පොඩි අපිට උපදෙසක් දුන්නොත් එහෙම අපිට මොනවද කියන්න තියෙන්නේ?
ඔය කියපු ඒ කැටගරිය එකේ සහ දැන් දරුවන් එක්කෙනෙක් දෙන්නෙක් විතර නෙමෙයි දරුවන් 4-5 දෙනා ඉන්න දෙමව්පියොත් අපි ළඟට එනවා අපෙන් උපදෙස් ලබා ගන්න. විශේෂයෙන් මම සමාගම් එකක වැඩ කටයුතු කරනකොට සමාගම්වල කළමනාකරුවන් පුහුණු කරනකොට එයාලගෙන් විශේෂයෙන්ම එන එක්ස්කියුස් එකක් තමයි ඔය. ඒ තමයි දරුවෝ ඉන්නවා එයාලගේ වැඩ රාජකාරී තියෙන. ඒතකොට මගේ මේ ස්කිල්ස් හදාගන්න මට වෙලාවක් නැහැ කියන එක. ඉතින් හැබැයි ඔතන වැදගත් වෙන ප්‍රධානම දේ තමයි වැඩිහිටියෙකුගේ දැන් අපි දැන් පේරන්ට් කෙනෙක් වෙනවා කියද්දිම අපිට එතනදී යම් නිරතලයක් හම්බ වෙලානේ. එක්කෝ අම්මා එක්කෝ තාත්තා නේද? ඒතර එතනින්ම වගකීමක් හම්බ වෙලා. එතකොට අපි බලන්න ඕනේ දෙමව්පියන්ට ඉන්න දරුවන් ගාන අනුව නෙමෙයි. නමුත් ඒ දෙමව්පියන් කොතරම් දුරට වැඩිහිටිද සහ කොතරම් පරිණතද සහ ඔවුන්ගේ දරා ගැනීමේ හැකියාව කොහොමද කියලා. දැන් කෙනෙක් මැරි කරන්න කලින් දරුවන් ලැබෙන්න කලින් තියෙන දරා ගැනීමේ හැකියාවෙන්ම මැරි කරාට පස්සේ දරුවන් ලැබුණාට පස්සේ ඒ ජීවිතය ගත කරනවා නම් එතන අඩුපාඩුවක් තියෙනවා. එතකොට අර ඔයා කිව්වා වගේ ස්ට්‍රගල් කරනවා, අරගල කරනවා. ඉතින් මේ ස්විච් එක කරගන්න ඕනේ. ඒ ලෙවල් එකක් උඩට යන්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම තමා වැඩිහිටියෙක් තමා පේරන්ට් කෙනෙක් කියලා කියන එක නිතර හිතන්න ඕනේ. දැන් මට පුද්ගලිකව මාව හම්බෙලා ඉන්න ගොඩක්ම විශේෂයෙන් අම්මලාට ආදරේ දරුවන්ට උපරිමයෙන්ම ආදරේ මුළු ලෝකෙම දරුවන්ට දෙන්න ඕනේ. නමුත් කතා කරගෙන යනකොට එයාත් දරුවෙක්. එතකොට ගොඩක් වෙලාවට එයාගේ අවශ්‍යතාවයන් පවා එයා හරියට සකසරුවම් කරගෙන නැහැ. විශේෂයෙන් අලුතෙන් බබෙක් එහෙම හම්බුනහම මේ අම්මා සියල්ල කැප කරනවා මේ දරුවා වෙනුවෙන්. ඔහොම දැන් දරුවා ලොකු වෙනකොට අපි දැකලා තියෙනවා ඒ දරුවට ඒ ප්‍රෙෂර් එක වැඩි. ඒ කියන්නේ අම්මගේ මුළු ලෝකෙම දරුවා වෙලානේ. ඉතින් දැන් දරුවට අම්මගේ අවධානය ඕනවටත් වැඩි. සහ අම්මටත් ලයිෆ් එක එපා වෙනවා. මොකද එයාට වෙන ජීවිතයක් නැහැ. ඉතින් ඒ දරුවටත් නිදහස දෙන්න ඕන. එයාටත් තිබේ වර්ධනය වෙන්න කොටසක්. මොකද දරුවා ඉනිෂියේට් කරන්නේ නැත්නම් යමක් කරන්න හැම දෙයක්ම කරලා දෙනවා නම් කවදා හරි ලොකු වුණාම එයාට යමක් හිතලා කරන්න එයා පසුගාමී වෙනවා. මොකද ඒ හැබිට් එක නැහැ. ඒ හැම දෙයක්ම කරලා දීලා තියෙනවා. දැන් අම්මටත් දරුවට පොඩි නිදහසක් දීලා පොඩ්ඩක් ඩිටැච් වුණාම එයාටත් එයාගේ එක රූපලාවන්‍ය කටයුතු කරන්න තමාගේ හෙල්ත් එක ගැන හිතන්න කාල වේලාවක් තියෙනවා. එහෙම නැත්නම් ඕකත් අර කලින් වගේ විෂස් සයිකල් එකෙන් එයා අනිත් අය ඇජිටේට් වෙනවා, අනිත් අයට එක්කලා තරහ යනවා, මම මේ හැම දෙයක්ම කරනවා කියලා අනවශ්‍ය ඇන්සයිටි එකක් ගොඩනගා ගන්නවා. ඉතින් මෙතනදී තමයි අනිවාර්යෙන්ම සපෝට් සිස්ටම් එකක් ගොඩනගා ගන්න ඕනේ. එතකොට කෝපින් මෙකැනිසම් කියලා අපි කියනවා මේක සයිකොලොජි වල තමන්ගේ අම්මලා හස්බන්ඩ්ගේ අම්මා එහෙම නැත්නම් හැම ඒ ඉන්න සෙකන්ඩ් ලේයර් එකෙන් බොහොම කරුණාවෙන් උදව් ගන්න පුළුවන් වෙන්න ඕනේ. තනියෙන් කරගන්න අපහසු වෙන්නේ දැන් ජොබ් එකකුත් කරන ගමන්නේ. මොකද ආයතනයක ඔයාට දරුවෙක් හම්බ වෙලා තාම මෙච්චර මාස 6යිනේ කියලා ටාගට්ස් වල අඩු වීමක් කරන්නේ නැහැනේ. ඒක අපි තේරුම් අරන් ඉන්නේ. ඉතින් ඒ නිසා දරුවාට යම්කිසි හානියක් නොවන විදිහට එයාගේ ජීවිතයට අවශ්‍ය කරන සපෝට් සිස්ටම් එකක් ගොඩනගන්න දක්ෂ වෙන්න ඕනේ. හැම දෙයක්ම තනියෙන් කරන්න ගියොත් අර ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි මැනේජ් කරන්න පුළුවන් ටයිම් එක. කාලය කළමනාකරණය කිරීම සම්බන්ධව අපි අද ඉතාමත් ගැඹුරු සහ විශ්ලේෂණාත්මක විදියට කතා බහ කර අපේ අමුත්තා නදී වික්‍රමසිංහ මහත්මයාත් සම්බන්ධව. ඉතින් ඔබගේ ජීවිතයේ කායික මානසික සමබරතාවය රැකගන්නටත් වෘත්තිමය ජීවිතයේ සාර්ථකත්වය ළඟා කර ගැනීමටත් පවුල් ජීවිතයේ සතුට රඳා පවත්ව ගැනීමටත් මේ කාලය කළමනාකරණය කරගන්නේ කෙසේද කියලා අපිත් එක්ක ඒ දැනුම බෙදා හදාගත් නදී වික්‍රමසිංහ මහත්මියට අපි අපේ ස්තුතිය පුද කරන්න කැමතියි. බොහොම ස්තුතියි මට ඉන්වයිට් කරාට. ඔව්. ඉතින් සුවපත් සැපවත් දිගුකල් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය ඒ නව දැනුමත් සමග නොදුරුව Let's Talk Life with AIA තවත් වැඩසටහනකින් ඔබ නැවතත් හමු වෙන තෙක් ඔබට ආයුබෝවන් වේවා.